බුද්ධාභිවන්දනය සකල පත සතරින් මුදන් සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සියලු දෙනාටම අපි කාටත් ධර්මයට ලං වෙන තරම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන තරම් දහම් කාරණාවක් අවබෝධ කරගන්න තරම් වෙන කිසිම මහඟු පුණ්‍ය කර්මයක් මේ පිට නැහැ. ඒ නිසා අපි සියලු දෙනාම හරි වාසනාවන්තයි. විශේෂයෙන්ම බුදුනුවන්ගේ හදවතේ නාලිකාව මෙත් සදහම් විකාශයෙන් ආරම්භන පින්වත් පිරිස ලංකාව විතරක් නෙමෙයි ලෝකේ බොහෝ රටවල ඉන්නවා. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ බොහෝ පිරිසක් අපේ නාලිකාව සමග සම්බන්ධතාවය ලබාගෙන YouTube එක ඔස්සේ මෙත් TV app එක ඔස්සේ අපේ Facebook පිටුවේ මේ හැම තැනම ඒ වගේම අපේ ගලිගමුවේ ඥානදීප නායක ස්වාමින් වහන්සේගේ නිල YouTube නාලිකාව ඔස්සේ උන්වහන්සේ ඒ ධර්ම දේශනා මේ සියල්ල බොහෝ පිරිසක් ලෝකයේ කොහේ හිටියත් ශ්‍රවණය කරනවා නරඹනවා අවබෝධ කරගන්නට උත්සාහ කරනවා. හරි සතුටුයි. මෙත් බුද්ධාභිවන්දනා වැඩසටහන් මාලාවටත් අපේ බොහෝ පිරිසක් දායකත්වය ලබා ගැනීම පිණිස අපිට ආමන්ත්‍රණය කරනවා. ඒ උනන්දුව පිළිබඳත් අපේ ගෞරවයේ ස්තුතිය ප්‍රේක්ෂක හිතවතුන් සියලු දෙනාටම මෙත් සදහම් විකාශයෙන් අපි ඔබට තෑගි කරනවා. අද මේ උතුම් සද්ධර්ම දේශනාව සඳහා ඊටාම ඕනෑකමින් මේ පින්වත් දානමය පුණ්‍ය කර්මයේ වෙනුවෙන් ශ්‍රද්ධා සම්පන්න දායකත්වය ලබාගෙන තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි රත්නා හෙට්ටිනාරායන මහත්මිය, තරිඳු කළුආරච්චි පුතණුවන් සහ සචිනි කළුආරච්චි දියණියන්, ඒ වගේම අද දින ජූනි 28 උපන් දිනය සමරන දයාපත්ම කළුආරච්චි වන තම ස්වාමි පුරුෂයා පියාණන් හට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම වෙනුවෙන්. ඒ නිසා උතුම් ආදර්ශයක් වුන් සපයනවා. සියලු දෙනාටම මේ ආදර්ශයත් මේ ධර්ම දානමය පූජාවේ මේ පින්කමේ කුසලයක් අනිවාර්යයෙන්ම ලබා ගන්නට ලෝකෙ කොහේ හිටියත් සාදු නාද දීලා අනුමෝදන් වන්නට පුළුවන් හොඳ පින්කමක් ලෑස්ති කළා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර හිටියත්. ඒ නිසා ඔවුන්ගේ ධර්මානුකූල පදනම, ජීවිතයේ ශක්තිය, ධර්මයට තියෙන ප්‍රිය බව, ධර්මයට තියෙන ආශාව මේ සියල්ල නිසා තමයි අපි කාටත් එකම තැන එකම දහම් සභා මණ්ඩපයක මේ ධර්මයේ ශ්‍රවණය කරමින් පින් රැස් කරගන්නට අවස්ථාව සලසලා දුන්නේ රත්නා හෙට්ටිනාරායන මහත්මිය ඇතුළු ඒ පවුලේ කණ්ඩායම. ඒ ඊටාම ගෞරවයෙන් මතක් කරනවා. මෙත් සදහම් විකාශයත් ප්‍රාර්ථනා කරනවා ඔබේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්නට කියලා. ඊට අමතරව මේ පරලෝකීය එම මහතාගේ සහ මහත්මියගේ දයාබර දෙමාපියන් වන දෝන හිමාරාබේ වික්‍රම මෑණියන්, චන්ද්‍රදාස කළුආරච්චි පියාණන්, ඒ පොඩි නෝනා මෑණියන් සහ පොඩි අප්පුහාමි පියාණන් ඇතුළු පරම්පරාගත මිය පරලෝකයේ සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරවීමත් ඔවුන්ගේ අරමුණක්. එයත් එසේම ඉෂ්ට වේවා. එයත් අපේ ප්‍රාර්ථනාව. තවද දිවි පුදා රට රැක සියලුම රණවිරුවන් මේ වෙනකොට කොරෝනා වසංගත රෝගය නිසා මියගිය ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමත් පින් පැමිණවීම අරමුණු විදිහට තබා තිබෙනවා. එයත් හොඳ වටිනා අරමුණක්. ඒ නිසා මෙන්න මේ කාරණා ටික බලාපොරොත්තු පෙරදරි කරගෙන උතුම් වූ සද්ධර්ම දේශනාවක් ජාතියට පූජා කරමින් ධර්ම දානයක් ලබා දීලා ආදර්ශයක් ලබා දීලා පින් රැස් කරගෙන ඒ පිනෙන් ඕන් බලාපොරොත්තු අරමුණු සාක්ෂාත් කරගන්නට සූදානම්ව සිටින්නේ. එහෙනම් අපි මේ පින්වත් පිරිස එක්ක මේ පවුලේ හැම දෙනාමත් එක්ක ඊටාම ගෞරවයෙන් මෙත් සදහම් විකාශයෙන් මේ පූජා වෙන ධර්ම දේශනාව මනවින් ශ්‍රවණය කරගෙන දහම් කරුණු ධාරණය කරගෙන ඒ වර්ධනය කරගත්ත කුසල් සිතුවිලි ඒ සියලු දෙනාටම අනුමෝදන් කරන්ට ලෑස්ති වෙලා උතුම් වූ සිත පහදවාගෙනම එක හිතින් මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සූදානම් වෙමු. අපි අපේ ගෞරවනීය බෝධිසත්ව ගුණෝපේත දේශකයාණන් වහන්සේට ඊටාම ගෞරවයෙන් ආරාධනා කරමු. සියලු දෙනාම සාදු නාද දීලා ගෞරවයෙන් ධර්ම දේශනාව සඳහා උන්වහන්සේ අතුරුගිරිය සදහම් පදන මේ ගෞරවනීය නිර්මාතෘ හොරණ දික්කේන පුරශීල සුවාරණ විලන් භික්ෂු මධ්‍යස්ථානයේ නිර්මාතෘ මුළු මහත් ලෝකයක් සුවපත් කිරීම පිණිස ජාතියට පූජා කළ බක්කුල රත්තරන් සෑයේ ගෞරවනීය නිර්මාතෘ
පරම පූජනීය රාජකීය පඬිත සද්ධර්ම විභූෂණ ගලිගමුවේ ඥානදීප නායක ස්වාමින් වහන්සේට අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනම කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ ඔබේ ජීවිතයට වැදගත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. විශේෂයෙන් මේ ධර්ම දේශනාව ඕස්ට්‍රේලියාවේ සිට පටිගත කරමින් කොළඹ ටෙලිවිෂන් රූපවාහිනී නාලිකාව ඔස්සේ විතරවා හරිනවා වගේම කොළඹ ටෙලිවිෂන් Facebook page එක, ඒ වගේම YouTube channel එක, ඒ වගේම අපේ Facebook page සහ YouTube channel ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ විශාල පිරිසකට ශ්‍රවණය කරන්න අවස්ථාව සැලසෙනවා. ඒ නිසා මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. පින්වතුනි, අද මේ ධර්ම දානමේ පින ඔබ හැම දෙනා වෙනුවෙන් මේ ධර්ම දේශනාව සිදු කරන්න කොළඹ ටෙලිවිෂන් රූපවාහිනී නාලිකාවේ පින්බර ධර්ම දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි පින්වත් පිරිසක්. අද දින මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි රත්නා හෙට්ටි නාරායන මහත්මිය, ඒ වගේම සරිඳු කළුආරච්චි පුතණුවන්, සචිනි කළුආරච්චි දියණිය, ඒ වගේම අද දවසේ ජූනි මාසයේ 28 වෙනි දින උපන් දිනයේ සමරන දයාපද්ගම කළුආරච්චි තම ස්වාමි පුරුෂයාට දරුවන්ගේ පියාණන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයේ නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයත්, ඒ වගේ මේ පවුල්වල මිය පරලෝකීය ඥාතීන් සිහිපත් කළ පින් අනුමෝදන් කිරීම ධර්ම දේශනාවේ ප්‍රධානම අරමුණක්. ඒ නිසා ඒ පවුලේ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද අපි ඊටාම වැදගත් ධර්ම කාරණා ටිකක් සාකච්ඡා කරන්නේ. ඔබේ ජීවිතේ තීරණාත්මක මොහොතක ඔබට සමහර වෙලාවට ඔබ ඉදිරිපිට ඔබේ ප්‍රියයන් ඔබෙන් වෙන වෙන මොහොතක ඔබ කටයුතු කළ යුත්තේ කෙසේද? ධර්මයේ දන්න කෙනෙක් හැටියට, බණ අහලා තියෙන කෙනෙක් හැටියට එවැනි මොහොතක කලබල වෙන්නේ නැතුව බුද්ධිමත්ව නුවණින් පස්සේ පසුතැවෙන්න තියාගන්නේ නැතුව ඔබ කටයුතු කරන්නේ කොහොමද? අද අපි මේ ධර්ම දේශනාවේ අපි මේ කාරණා ගොඩක් ඔබට කියලා දෙන්න සූදානම් වෙනවා. ඒ තමයි පිය විස්පයෝගෝ දුක්ඛෝ, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. අපි කැමති වුණත් අකමැති වුණත් අපේ පවුලේ 10 දෙනෙක් බොහෝම ආදරෙන් හිතවත්කමින් සහයෝගයෙන් එක බත්පත බෙදාගෙන කාගෙන ජීවත් වුණත්, එක ගෙදර ජීවත් වුණත් මතක තියාගන්න කවදා හෝ මල්ගෙවල් 10ක් ඒ. අපේ නෑදෑයෝ ඥාති හිතවතුන් ගැන හිතන්න. අම්මා තාත්තා, ඥාතීන්, සහෝදරවරු, අසල්වැසියන්, ළඟම ඉන්න යාළුවා, ජීවිතේ හදවතට ලං වෙච්ච පිරිස අපි හිතනවා අනේ මේ අය නම් අපෙන් ඈත් වෙන්න එපා.
අපිව දාලා යන්න එපා. අපිට ඒ වගේ දෙයක් කවදාවත් අහන්නවත් නොලැබේවා. හැබැයි මේ ප්‍රාර්ථනාව අපි තුල තිබුණට ප්‍රියයන්ගෙන් වෙන්වීම ආරි සත්‍යයක්. අපි මේ කතා කරන කාරණේ දුක්ඛාරි සත්‍යයටයි අයිති. ඉපදීමත් දුකක්, ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛ, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛ. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ දුක විස්තර කරලා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ, සංක්ෂේපයෙන් ගත්තොත්, හකුලෝලා ගත්තොත් මේ පංච උපාදානස්කන්ධයේ දුකක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒ නිසා ප්‍රියයන්ගෙන් වෙන්වීම කියන එක දුකක්. අපිට විතරක් නෙමෙයි. කාම ලෝකේ ඉන්න හැම දෙනාටම පංච කාමයන් තුල ජීවත් වෙන හැම කෙනාම දුකටපත් වෙනවා ප්‍රියයන්ගෙන් වෙන්වීම තුල. ධර්මයේ සඳහන් වෙනවා අංගුත්තර නිකායේ ගාලික සූත්‍රය කියලා දේශනාව. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මේ ලෝකේ දෙවියෝ, මිනිස්යෝ, ඔබ හොඳට මේ ධර්ම කාරණේ තේරුම් ගන්න. මේ ලෝකේ දෙවියෝ, මිනිස්යෝ ඇසට පේන රූප ජීවිතේ නවාතැන් පොළ කරගන්නවා. දැන් ඔබ ගලසලා බලන්න මේ කාරණා කොච්චර ඇත්තද කියලා. කනට ඇහෙන ශබ්ද ජීවිතේ නවාතැන් පොළ කරගන්නවා. නාසයට දැනෙන ගඳ සුවඳ ජීවිතේ නවාතැන් පොළ කරගන්නවා. දිවට දැනෙන රසය ජීවිතේ නවාතැන් පොළ කරගන්නවා. කයට දැනෙන පහස ජීවිතේ නවාතැන් පොළ කරගන්නවා. මේ පංච කාමයන් ගැන හිත හිතා ඒවට ඇලුම් කරමින් ඒවත් තුළ සැපය, සතුට, සොම්නස හොයමින් පංච කාමයන් තුළ ජීවත් වෙන කාම ලෝකයේ දෙවියොත් මිනිස්සුත් ජීවත් වෙනවා. දැන් ඔබ හිතන්න මේ කාරණේ ඔබේ ජීවිතේ ඔබ වැඩිපුරම ඇහෙන් දකින්න කැමති ඔබ ප්‍රිය කරන අය. ඔබේ දරුවෝ, ඔබේ දෙමව්පියෝ, ඥාතීන්, ඔබේ ගෙවල් දොරවල්, ඔබේ යාන වාහන, ඔබේ වස්තුව, මිල මුදල්, මගේ මගේ කියලා ගොඩ ගහගත්ත පංචකාම දේවල් ඇස ප්‍රිය කරන්නේ ඒකට. ඒ තමයි ජීවිතේ නවාතැන් පොළ. ඔබ කනෙන් අහන්න කැමති ඔබ ප්‍රිය කරන අයගේ හඬ, ඒ අයගේ කතා, ඒ අයගේ කටහඬ. ඊළඟට ඔබ විඳින්න කැමති පොඩි දරුවෙක් ගැන හිතන්න. මේ දරුවගේ රූපය, දරුවගේ කටහඬ, දරුවගේ සුවඳ, දරුවා තුරුළු කරගෙන මේ මගේ පුතා කියලා ඒ දැනෙන හැඟීම, ඒවට ඇලුම් කරනවා, ඒවට ආස කරනවා. ඔය විදිහට මේ ලෝකෙ දෙවියොත්, මිනිස්යොත් පංච කාමයන් තුළ ජීවිතේ නවාතැන් පොළ කරගෙන ජීවත් වෙනවා. ඒක තමයි කෙලෙස් වල ස්වභාවය. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, ඇසට පේන රූප අනිත්‍යයි. අපි කැමති වුණත් අකමැති වුණත් ඒවා අනිත්‍යයි, වෙනස් වෙනවා. කනට ඇහෙන ශබ්ද අනිත්‍යයි. අපි කැමති වුණත් අකමැති වුණත් ඒවා වෙනස් වෙලා යනවා. නාසයට දැනෙච්ච ගඳ සුවඳ අනිත්‍යයි, ඒවා වෙනස් වෙනවා. දිවට දැනෙන රස වෙනස් වෙනවා. කයට දැනෙච්ච පහස වෙනස් වෙනවා, අනිත්‍යයි. හැමදාම මේ පංචකාමයන් තුළ සැපය, සතුට අපි කැමති විදිහට පවත්වන්න බෑ. ඒවා අනිත්‍යයි, වෙනස් වෙනවා. ඒවා අනිත්‍ය වෙලා යනකොට ඒවා ජීවිතේ නවාතැන් පොළ කරගත්ත කෙනෙකුට ඒ ගැන තියෙන ඇල්ම අතහරින්න සිද්ධ වෙනවා. ඇල්ම අතහැර ගන්න බැරිවීම නිසා මේ ලෝකෙ දෙවියොත්, මිනිස්යොත් දුකසේ හැඬු කඳුලින් විලාප දෙනවා, කෑ ගහනවා, පපුවට ගහ ගන්නවා, සිහි නැතුව ඇදගෙන වැටෙනවා. මං කොහොමද එයා නැතුව ඉන්නේ කියලා දරා ගන්න බැරුව දුක් වෙනවා. දෙවියොත් එහෙමයි, මිනිස්යොත් එහෙමයි. පංච කාමයන් තුල ජීවත් වෙන, පංච කාමයන් තුල සැපය, සතුට, සොම්නස හොයන කෙනාට ඒ පංච කාමයන් අතහරින්න සිද්ධ වෙනකොට අතහැර ගන්න බැරිවීම නිසාම දුක් වෙනවා. අන්න ඒ නිසා පින්වතුනි, අපි කාටත් අපි කැමති වුණත් අකමැති වුණත් ප්‍රියයන්ගෙන් වෙන්වීම, පිය විප්පයෝගෝ දුක්ඛෝ, මේ දුක අපි කරා එනවා.
අද අපි මේ ධර්ම දේශනාවේදී ඔබට විශේෂයෙන් සිහිපත් කරන්න උත්සාහ කරන්නේ ප්‍රියයන් ඔබෙන් වෙන්වීම තුළ ඔබට කොච්චර දුකක් ඇති වුණත් ඔබ කොහොමද හිත හදාගෙන කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ? ඔබේ මරණාසන්න ඥාතියට කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ. පරලොවින් අනුග්‍රහයක් කරන්න. ඒ කෙනා උපදින තැනට සුගතියක යන විදිහට ඔබ කොහොමද ඒ කෙනාට පිහිට වෙන්නේ? ඉතාම වැදගත් දෙයක්. අපි දන්නවා සාමාන්‍ය සමාජය තුළ බොහෝ දෙනෙක් කොච්චර බණ අහලා තිබුණත් බණ දන්නවා. බණ අහනවා. ඒ අය දන්නවා කෙනෙක් මරණාසන්න වෙනකොට කෑ ගහන්න හූ තියන්න හොඳ නෑ කියලා දන්නවා. හැබැයි දැනගත් පමණින්ම මරණාසන්න කෙනෙක් ඉදිරියේ හැසිරෙන්න ඒ වෙලාවට සිහිය පිහිටන්නේ නෑ. බොහෝ වෙලාවට මරණාසන්න ඥාතියට ආදරේ නාමෙන් හතුරෙක් බවට පත් වෙනවා ළඟ ඉන්න ප්‍රිය කෙනා. සමහර වෙලාවට කෑ ගහගෙන හූ තියාගෙන අඬනවා. අඬාගෙන ඇඟට පනිනවා. දාලයන් එපෝ කියාගෙන ඇඟේ එල්ලිලා අතේ එල්ලිලා බදාගෙන අඬනවා. දැන් ඔබ හිතන්න කෙනෙක් මරණාසන්න වෙනකොට මරණයත් දුකක්. එයා කැමැත්තෙන් අතහරිනව නෙමෙයි. එයා කැමති නෑ තමන්ගේ දරුවෝ නෑදෑයෝ අතහැරලා යන්න. කොච්චර අකමැති වුණත් එයාට දැන් යන්න වෙලා. එයාට මරණය ලං වෙලා. අකමැත්තෙන් වුණත් තමන්ගේ ඥාතීන්ගේ සමුගන්න වෙච්ච වෙලාව. ඒ වගේ වෙලාවට ධර්මයේ සිහි කරලා හිත ශක්තිමත් කරලා කරපු පිනක කුසලයක හිත පිහිටවනව ඇරෙන්න. අනිත් නෑදෑයෝ යාළුවෝ ඥාතීන් වට කරගෙන අඬන්න කෑ ගහන්න හූ තියන්න පටන් ගත්තොත් ඔබ හිතන්න මරණාසන්න කෙනෙක් කොච්චර අසරණද කියලා. ඒ නිසා පින්වතුනි මරණාසන්න කෙනෙකුට කල්යාණ මිත්‍රයෙක් වෙන්න දක්ෂ වෙන්න. ඒ කෙනාට පරලොවින් සංග්‍රහයක් කරන්න සුගතියක යන්න උපකාර වෙන විදිහට ඒ කෙනාට පිහිට වෙන්න. අපි දන්නේ නෑ ඔබටද මටද මේ බණහන අයගෙන් කාට කවදා කොයි මොහොතේ ඉස්සර වේද අපි දන්නේ. මරණයට වයසක් නෑ. මරණයට තැනක් නෑ. මරණයට කුල ભેද, ಜಾති ભેද, වර්ණ ભેද ඔය කිසි දෙයක් මරණයට අදාළ නෑ. කෙනෙක් උගත්ද නෝගත්ද, කුලවත්ද, කුලහීනද, මෙයා බලවතෙක්ද, මෙයා දුප්පතෙක්ද, හීන කෙනෙක්ද, ප්‍රනීත කෙනෙක්ද, කොහේ කෙනෙක්ද ඒව එකක්වත් අදාළ නෑ. ඉපදුනා නම් නත්ති ජාතස් සමරණ. උපන්නා වූ කිසිම කෙනෙකුට නොමැරී ඉන්න පුළුවන් ක්‍රමයක් නෑ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. එහෙමනම් ඉපදුනා නම් අපි කවුරුත් කවදා කොතන කොයි මොහොතේ හෝ ඒකාන්තයෙන් මරණයට මුහුණ දෙනවාමයි. අන්න ඒ කාරණේ ඔබ හොඳට හිතේ පිහිටවාගෙන ඒ මොහොතේ බුද්ධිමත්ව කටයුතු කරන්න නම් ඔබ මරණාසන්න මොහොතේ ස්වභාවය හොඳට තේරුම් ගන්නට ඕන. අපි බලමු මරණාසන්න මොහොතක මතුවෙන කර්ම ගැන. ධර්මයේ සඳහන් වෙනවා මරණාසන්න කෙනෙකුට බලවත් වෙන්න පුළුවන් කර්ම කීපයක් ගැන. ඒ තමයි ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටස්ථා කර්ම කියලා කර්ම හතරක් ගැන ධර්මයේ විස්තර වෙනවා. ගරුක කර්ම මරණාසන්න කෙනෙකුට මරණ මංචකයේ මුලටම බලවත් වෙලා ඊළඟ උපත තීරණය කරන්න හේතු වෙන ප්‍රබල කර්මයක් තමයි ගරුක කර්ම. දැන් මේ හැම කර්මයක් කොටස් දෙකකට බෙදෙනවා. කුසල් අකුසල් හැටියට. දැන් ඔබ තේරුම් ගන්න ගරුක කර්මවල තියෙනවා ගරුක කුසල්. ඒ වගේම ගරුක අකුසල් කියලා. ගරුක කුසල් කියලා කියන්නේ කෙනෙක් මරණාසන්න කාලේ ධ්‍යාන වඩලා තියෙනවා. හොඳට සමාධිය වඩපු කෙනෙක්. මරණාසන්න මොහොතේ ඒ අන්තිම කාලේ පවා සමාධිය පිරිහෙන්නේ නැතුව ඒ ධ්‍යාන පවත්වගෙන හිටපු කෙනෙක් නම් මරණින් මත්තේ ඒකාන්තයෙන් බ්‍රහ්ම ලෝකයක උපදිනවා. ඒකට කියනවා ගරුක කර්මයක්. ඒක ආනන්තරීය කුසලයක් හැටියට පෙන්නනවා. ඒකාන්තයෙන් ඊළඟ ජීවිතේ විපාක දෙන කුසලයක්. ඊළඟට ගරුක අකුසල්.
ගරුක අකුසල් කියලා කියන්නේ අකුසල් අතර ඊළඟ ජීවිතයේ ඒකාන්තේ විපාක දෙන භයානක අකුසල් පහක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. පංචානන්තරී අකුසල්. ඒවට ධර්මයේ කියනවා ගරුක අකුසල්. තමන්ගේ මව මැරීම, පියා මැරීම, රහතන් වහන්සේ නමකගේ ජීවිතය තොර කිරීම. බුදු කෙනෙක් මරන්න බෑ කාටවත්, මතක තියාගන්න. බුදු කෙනෙක්ගේ ජීවිතය විනාශ කරන්න පුළුවන් කෙනෙක් මේ දෙවියන්, බඹුන්, මරුන් සහිත ලෝකේ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ මාරයාටවත් බුදු කෙනෙක්ගේ ජීවිතේ විනාශ කරන්න බෑ. යම් රාත්‍රියක බුදුරජාණන් වහන්සේ සියලු පිරිසුන් ප්‍රහාණය කළ සම්බුද්ධත්වයට පත් වෙනවද? උන්වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා ආයි සංස්කාරයන් අතහැරලා පිරිනිවන් පාන අධිෂ්ඨාන කරලා සිය කැමැත්තෙන් අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් යම් දවසක බුදු කෙනෙක් පිරිනිවන් පානවද? එතෙක් බුදුහාමුදුරන්ගේ ජීවිතයට අනතුරක් කරන්න ලෝකේ කාටවත් බෑ. ඒක ලෝක ධර්මතාවයක්. මේ විශ්වයේ තියෙන ධර්මතාවයක්. පංචානන්තරී අකුසල් හැටියට කරන්න පුළුවන් එකම දේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ලේ සෙලවීමක් පමණයි. දේවදත්ත ඒ අකුසලයේ සිදු කරගත්තා. අපි කියනවා ලෝහිත් උත්පාදක මේ ලේ සෙලවීමේ අකුසලය. ඊළඟට සංඝ ભેදය. ඒ සංඝ ભેදයක් සාමාන්‍යයෙන් අපි ගමු සාමාන්‍ය කෙනෙකුට හිතෙන්න පුළුවන් ওই පන්සලේ එක්ක දායක සභාවක ප්‍රශ්නයක් හරි පන්සල් වල ප්‍රශ්නයක් අපි දන්නවා ඒ ගම් වල පන්සල් වල සමහර කේලන් නිසා හාමුදුරුවෝ තරහ වෙනවා, බිඳවනවා. එතකොට කෙනෙක් කියන්න පුළුවන් අන්න ඔයා අර කියපු කේලම නිසා අර හාමුදුරුවෝ දැන් අපි එක්ක තරහ වෙලා ඔයා සංඝ ભેදයක් කෙරෙව්වා කියලා. ඒ කේලම කොහොමත් අකුසලයක් තමයි. හැබැයි ඒ ආනන්තරී අකුසලයට වැටෙන සංඝ ભેද අකුසලයක් නෙමෙයි. ආනන්තරී අකුසලයක් වෙන්න නම් සංඝ ભેද අකුසලයේ උපසම්පදා භික්ෂුවක් වෙන්නට ඕන. උපසම්පදා භික්ෂුවක් පෝය කරන උපසම්පදා සීමාවක් තුලදී අධර්මවාදී, අවිනයවාදී කරුණු පදනම් කරගෙන ධර්ම විනයදර භික්ෂුන් වහන්සේලා අතරින් කොටසක් තමන්ගේ මතයට වෙනම නතු කරගන්න. වැරදි මිත්‍යා මතවාදයක් තුළ. එතකොට එතන ඉන්න ව්‍යක්ත ප්‍රතිඵල භික්ෂුවක් පෙන්නලා දෙනවා. ඔබ වහන්සේ ওই දේ කරන්න එපා. මේක ධර්මයට එකඟ නැහැ, විනයට එකඟ නැහැ. ඔබ වහන්සේ ওই දේ කරොත් සංඝ ભેදයක් වෙනවා කියලා 3 වතාවක් පෙන්නලා දෙනවා. ඒ 3 වතාවම පිළිගන්නේ නැතුව සංඝයා වෙනම තරහ වෙලා පොයේ සීමාවෙන් වෙන් වෙලා යනවා. ඊළඟට ඒ වෙන් වෙලා ගියේ පමණින් සංඝ ભેදයක් වෙන්නේ නැහැ. ඒ පිරිස පෝය කරද්දී එකම පෝය සීමාවේ දෙපැත්තට බෙදිලා වෙන වෙනම පෝය කර්ම කරනවා. අන්න එතකොට සංඝ ભેද අකුසලයේ සිද්ධ වෙනවා. එහෙමනම් අපිට පේනවා දැන් මෙන්න මේ පංචානන්තරී අකුසල් සංඝ ભેදේ, බුදු කෙනෙක්ගේ ලේසල වීම, මව මැරීම, පියා මැරීම, රහතන් වහන්සේ නමකගේ ජීවිතයක් ඝාතනය කිරීම. මෙන්න මේ අකුසල් පහ යමෙක් මේ ජීවිතය තුළ පෙර ජීවිතයක නෙමෙයි. පෙර ජීවිතේ කෙරුණා නම් ඊළඟ ජීවිතේ විපාක දෙනවාමයි. ඒ නිසා මේ ජීවිතේ යම් කිසි කෙනෙක් අතින් එවැනි පංචානන්තරී අකුසලයක් සිදු වෙලා නම් ඊළඟ ජීවිතේ ඒකාන්තයෙන් කල්පයක් මහා නිරේ අපායට වැටෙනවාමයි. ඒක ලෝක ධර්මතාවය. බුදු කෙනෙකුටවත් ඒ කර්මය වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. මතක තියාගන්න අජාසත් රජුරු තමන්ගේ පියා මරලා පීට්ටු ඝාතන අකුසලයක් කරගත්තා. පස්සේ පසුතැවුණා. තමන්ගෙන් වෙච්ච වැරද්ද තේරුණා. ඒ තේරෙනකොට වැරදිලා ඉවරයි. නිතර බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. බුදුරජාණන් වහන්සේගෙන් හිත හදාගන්න උපදෙස් ඉල්ලනවා. බුදුහාමුදුරු බණ කියනවා. නිතර බණ ඇහුවා. අජාසත් රජුරු බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා දැනගත්ත වෙලාවේ 3 වතාවක් සිහිසුන් වුණා කියනවා. බේත් ඔරු 3ක බස්සලා තමයි රජුරවන්ට සිහිය ගත්තේ. ඒ තරම් දුක දරා ගන්න බැරුව සිහිසුන් වුණා. ඔබ දන්නවා අජාසත් රජුරු
ධාතුන් වහන්සේලා ඉල්ලගෙන සේනාවක් අරගෙන ගියා. එදා ද්‍රෝණ බමුණ ධාතුන් වහන්සේලා බෙදලා දෙද්දී අජාසත් රජුරවන්ට ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් ලැබුණා. ඒ කියන්නේ බුදු සිරුරේ සියලු අස්ති ධාතුන් වහන්සේලාගෙන් අටෙන් එකක්. එක් ද්‍රෝණයක්. අද අපි දන්නවා රුවන්වැලි මහා සෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. එවැනිම ප්‍රමාණයක් එදා ධාතුන් වහන්සේලා බෙදන වෙලාවේ අජාසත් රජුරවන්ට ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් ලැබුණා. තමන්ට ලැබිච්ච ධාතුන් වහන්සේලා අරගෙන බොහෝම ශ්‍රද්ධාවෙන් රජගහ නුවරට ගිහිල්ලා චෛත්‍යයක් හදලා පුදුම ශ්‍රද්ධාවෙන් බුදුහාමුදුරන්ට අපෝපස්ථාන කරනවා වගේ මේ චෛත්‍යයට ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බැඳුම් පිදුම් කරා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල මාස 3ක් යනතැන ප්‍රථම ධර්ම සංගායනාවට රාජ්‍ය අනුග්‍රහය දුන්නේ අජාසත් රජු. ශාසනයේ ධර්ම විනය ආරක්ෂා කරන්න විශාල සේවාවක් අජාසත් රජුරුවන්ගෙන් පසු කාලීනව සිද්ධ වුණා. එතකොට රජුරුව ගොඩක් පින් කරා. හැබැයි මතක තියාගන්න ධාතුන් වහන්සේලා ද්‍රෝණයක් වඩම්මලා චෛත්‍යයක් හැදුවා. ධර්ම සංගායනාවක් කරා. මොනතරම් රහතන් වහන්සේලා ඇසුරු කරා. මොනතරම් පින් කරත් ඒ සියලු පිනට වඩා පිනේ විපාක නැති වෙනව නෙමෙයි. කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් ඉතින් පින් කළ වැඩක් නැහැනේ. එහෙම හිතෙන්න පුළුවන්. මතක තියාගන්න පිනේ විපාක නැති වෙන්නේ නැහැ. හැබැයි ඒ පින විපාක දෙන්න කලින් මරණ මංචකයේ මුලට මතුවලා ඇවිල්ලා ඒකාන්තයෙන් විපාක දෙන්නේ ආනන්තරීය කර්ම. ඒවට කියන්නේ ගරුක කර්ම කියලා ඒකයි. මරණ මංචකයේ ඒකාන්තයෙන් විපාක දෙනවා. අජාසත් රජුව අද අපායේ පැහැෙනවා. කල්පයක් මහා නිරේ. හැබැයි අජාසත් රජුව අපායේ පැහිලා ඒ අකුසල විපාක ගෙවල අවසන් වෙන දවසට අපායෙන් චුත වෙලා ඇවිල්ලා අර කරපු පින් සියල්ල බලවත් වෙලා පසේ බුදු කෙනෙක් බවට පත් වෙනවා කියලා සඳහන් වෙනවා. ඒ නිසා මතක තියාගන්න මරණ මංචකයේ කෙනෙකුට මුලටම මතුවෙලා ඊළඟ ජීවිතේ විපාකයක් ලැබෙනවා නම් ප්‍රබල විපාකයක්. ඒ කියන්නේ කාටවත් වෙනස් කරන්න බැරි විදිහට ඒ කර්ම වලට ධර්මයේ කියන්නේ ගරුක කර්ම කියලා. දැන් අපි දන්නවා එහෙමනම් සාමාන්‍ය කෙනෙක් අතින් ගරුක කර්ම. ගරුක කුසල් කියන්නේ ධ්‍යානයක් වඩාගෙන ඒ ධ්‍යානෙ පිරිහෙන්නේ නැතුව මරණාසන්න කාලේ පවා පවත්වනවා කියන එක සාමාන්‍ය කෙනෙකුට අමාරු දෙයක්. ඊළඟට ආනන්තරී අකුසල් අතර උනත් අද කලාතුරකින් කොහේ හරි ගමක කොහේ හරි පැත්තක තමන්ගේ අම්මා මරපු පියා මරපු එවැනි ආනන්තරී අකුසලයක වර්තමානී කරන්න පුළුවන් ওই වගේ දෙයක්. එවැනි අකුසලයක් කරගත්ත කෙනෙක් කලාතුරකින් කොහේ හරි ඉන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙකුට ඒ කර්මෙ කෙරෙන්නේ අඩුයි. එතකොට ඔන්න ගරුක කර්ම කෙරිලා නැත්නම් දැන් අපි ගරුක කර්ම පැත්තකින් තියමු. ගරුක කර්ම කෙරිලා නැති කෙනෙකුට මරණ මංචකයේ ඊළඟට බලවත් වෙන ප්‍රධානම කර්මය තමයි ආසන්න කර්ම. ඔන්න ඔතනදී තමයි අර මරණාසන්න ඥාතියගේ ළඟ ඉන්න අයගේ නෑදෑයෝ යාළුවෝ හිතවත්තු මරණාසන්න කෙනා ළඟ ඉන්න කෙනාට ලොකු වගකීමක් ලැබෙන්නේ ඔතනදී. ආසන්න කර්ම. ආසන්න කර්ම කියන්නේ කොටස් දෙකකට බෙදෙනවා. ආසන්න කුසල් ආසන්න අකුසල් හැටියට. ආසන්න කුසල් කියලා කියන්නේ මරණාසන්න මොහොතේ තමන්ගේ ජීවිතේ වෙලා තියෙන අකුසල් යටපත් වෙලා මරණ මංචකේ කුසලයක් මතුවේ. ඒ මොහොතේ පිනක් මතුවෙලා සුගතිය යන්න පුළුවන්. අර කරපු අකුසල් යටපත් කරගෙන මරණ මංචකේ කුසලයක් මතු කරන්න පුළුවන්. ඒක කරන්න හැකියාව තියෙන්නේ සමහර වෙලාවට හොඳට සිහිනුවණින් ඉන්න කෙනෙක් නම් තමන්ටත් ධර්මයේ මෙනෙහි කරලා කුසලයක් බලවත් කරන්න පුළුවන්. එක්ක තමන්ගේ ඥාතියෙකුට දරුවෙකුට ළඟ ඉන්න කෙනෙකුට බුද්ධිමත් කෙනෙකුට පුළුවන් කනට කරලා හරි අම්මට මතකයි අම්මා මෙහෙම පින් කරා අම්මා බුදු ගුණ ගැන හිතන්න රුවන්වැලි මහා සෑය ගැන අම්මා සිහි කරගන්න ශ්‍රී මහා බෝධිය ගැන හිතලා අම්මා හිතෙන් හරි වන්දනා කරන්න
ඒ වගේ කනට කළ බුදුගුණ කියනවා. කරපු පිනක් මතක් කරලා දෙනවා. අන්න මේ වෙලාවට සමහර අය අපි දන්නවා අනේ සාදු කියාගෙන පණ යනවා. එතකොට අර ළඟ හිටපු කෙනා මරණාසන්න කෙනෙකුට කල්යාණ මිත්‍රයෙක් වෙලා. ඒ මොහොතේ අකුසලයක් බලවත් වෙන්න ඉඩ නොදී මරණ මංචකේ කුසලයක් මතු කරලා දුන්නා. අන්න ආසන්න කුසල් කියන්නේ ඒවට. ආසන්න කර්ම. ඒ මොහොතේ බලවත් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඉස්සර ඔබ දන්නවා පින් පොතක් කියලා. පින් පොත් ගැන අහලා ඇතිනේ. අපේ පැරැන්න තුල තිබුණා පින් පොත. දුටුගැමුණු රජුරවන්ටත් තිබුණා කියන පින් පොතක්. තමන් කරපු පින්කම් මේ පොතේ ලියලා නිතර සිහි කරගන්නවා. මම මෙහෙම පින් කරා කියලා ඒ කරපු පින් බලවත් කරගන්න. පින් පොතේ ලියලා තියාගන්න. නිතර පෙරලා බලනවා. පොඩි දරුවෙකුට දැන් ඇස් දෙක පේන්නේ නැත්නම් වයසට ගිහිල්ලා නම් කියවන්නත් අමාරු නම් අර පින් පොත දිහා බැලුවත් මේ මගේ පින් පොත මම පොත් පිරෙන්න තරම් පින් කරගත්තා කියලා සතුටක්. පොඩි ළමයෙකුට හරි කියනවා මට ඇහෙන්න මේක කියවපන් කියලා පොඩි ළමයෙකුට හරි කියලා අහගෙන ඉන්නවා. පරණ ආච්චිලා කියලා එහෙම පුරුදු වුණා. දුටුගැමුණු රජුරු මරණාසන්න වෙච්ච වෙලාවේ පින් පොත කියද්දී කරපු පින්කම් බලවත් වුණා කියලා සඳහන් වෙනවා. ඒ නිසා මරණාසන්න කෙනෙකුට පිනක් කුසලයක් සිහිපත් කරලා දීම ඉතාම වැදගත් දෙයක්. ඊළඟට ආසන්න අකුසල් කියනවා. ඒක භයානක දෙයක්. ඒ ආසන්න අකුසලයක් බලවත් නොවන විදිහට මරණාසන්න කෙනා ළඟ කටයුතු කරන ඔබ දක්ෂ වෙන්නට ඕන. බොහෝ වෙලාවට වර්තමානයේ ධර්මයේ නොදන්න ඥාතීන් නෑදෑයෝ වට වුණා කියලා කියන්නෙම මරණාසන්න කෙනාට අයහපතක්. කරපු පිනක්වත් සිහි කරගන්න බැරි අවස්ථාවක් කියන්නේ. ඔබ හිතන්න වට කරගෙන අඬනකොට මූණ බදාගෙන ඇඟ බදාගෙන අඬනවා. දාලා යන්න එපෝ අපි නැතුව කොහොමද ඉන්නේ කිය අඬනකොට ඒ කෙනාට ධර්මයේ සිහි කරගන්න වෙලාවක් නැහැ. සමහර වෙලාවට හොඳට සිල් රැකපු උපාසකම්ම කෙනෙක්. කාලයක් බණහපු අම්මා කෙනෙක්. නිතර දන් දීලා පින්කම් කරපු අම්මා කෙනෙක්. හැබැයි මරණ මංචකේ අර නෑදෑයෝ දරුවෝ වට වෙලා කෑ ගහනකොට හූ තියනකොට අර එකක්වත් මතක නැතුව සමහරවිට කේන්තිය ආසාව ඇල්ම අතහැර ගන්න බැරි ක්‍රම දුක ප්‍රියයන්ගෙන් වෙන්වීම ඔය වගේ වේදනාවත් එක්ක අකුසලයක් බලවත් වෙලා මරණයටපත් වෙලා දුගතිය වැටෙන්න පුළුවන්. සුගතිය යන්න තිබ්බ අවස්ථාව අර අන්තිම මොහොතේ අකුසලයක් මතුවීම නිසා නැති වෙනවා. ඒවට කියනවා ආසන්න අකුසල. ඒ නිසා මතක තියාගන්න ආසන්න කර්මයක් හැටියට මරණ මංචකේ අකුසලයක් බලවත් නොවන විදිහට ඔබ කටයුතු කරන්න දක්ෂ වෙන්න. පින්වතුනි ධර්මයේ ඔබ අහලා ඇති ගිරිමානන්ද සූත්‍රය. ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ගිලන් වෙච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට සිහි කරලා දුන්න ආනන්ද ගිරිමානන්ද භික්ෂුව කියන්නේ දස සංඥා වඩපු කෙනෙක්. උන්වහන්සේට දස සංඥා ගැන කියලා දෙන්න. ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ගෙන් අහලා දැනගෙන ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට මේ දස සංඥා ගැන කියද්දී තමන් වඩපු ගුණධර්ම සිහි කරලා දුන්නේ අර පින් කරපු කෙනාට පින මතක් කරලා දෙනවා වගේ. ඒ දස සංඥාවේ හිත පිහිටියා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගිලන් වෙච්ච වෙලාවේ උන්වහන්සේ හොඳට බොජ්ජංග වඩපු කෙනෙක්. බොජ්ජංග ධර්ම සිහිපත් කරලා දුන්නා. හිත පිහිටිය. මහා කස්සපත්තේ බොජ්ජංගේ. ඊළඟට මුගලන් හාමුදුරුවෝ ලෙඩ වෙච්ච වෙලාවේ බොජ්ජංග ධර්ම මහා මොග්ගල්ලානත්තේ බොජ්ජංගේ සඳහන් වෙනවා. අනාථපිණ්ඩික සිටුතුමා ගිලන් වෙච්ච වෙලාවේ බුදුහාමුදුරුවෝ වැඩම කළ එක අවස්ථාවක සෝතාපට්ටි අංග ගැන පැහැදිලි කරලා දුන්නා. ඒකට හේතුව අනාථපිණ්ඩික සිටුතුමා සෝවාන් වෙච්ච කෙනෙක්. තමා තුළ තියෙන සෝතාපට්ටි අංග සිහිපත් කරලා දෙනකොට සුවපත් වුණා. එතකොට ඔය වගේ කෙනෙක් වඩපු යම් ගුණයක් තියෙනවා නම් ඒ ගුණේ සිහි කරලා දෙන එක වටිනවා මරණාසන්න කෙනෙකුට. අපි දන්නවා අපේ පැරැන්නෝ ඔබ බලන්න ඔබේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලා පරණ ගම්වල සිදුවීම් ඔබ නිකන් හිතන්න. කෙනෙක් ලෙඩ වෙලා මරණාසන්න වෙනකොට එක්ක වෛද්‍යවරුත් කියනවා දැන් මෙයාට කැමති ආසා කරන දෙයක් කන්න බොන්න දෙන්න
මෙයා දැන් සනීප කරන්න අමාරුයි. දැන් මේ අන්තිම කාලේ. ඉතින් ওই වගේ ඔබ දන්නවා සමහරලාට වෛද්‍යවරු කියන අවස්ථා තියෙනවා. එවැනි වෙලාවක දරුවෝ බුද්ධිමත් වුණාම සමහරලාවට ඔන්න ස්වාමීන් වහන්සේ නමක් වඩම්මලා පිරිත් ටිකක් කියවන. ඒ වෙලාවේ පිරිකරක් හරි ගෙනහලා අර අම්මට අත ගස්සලා පූජා කරනවා. අර ස්වාමීන් වහන්සේලාට පිරිකරක් පූජා කරනවා. ඊළඟට ගෙදර දානයක් දෙනවා. අර අම්මා උස්සගෙන හරි ඇවිල්ලා දානෙ හන්දක් බෙදවනවා. එතකොට ඔය විදිහට කෙනෙක් ජීවත් වෙලා ඉන්න අන්තිම කාලේ එයාට මරණ මංචකයේ බලවත් වෙන විදිහට දාන ආදී පින්කම් කරනවා. ඊළඟට එයාලව පිරිකර අතගස්සලා හරි ඇදේ හිටියත් පූජා කරනවා. ළඟ ඉන්න කෙනා දක්ෂ වෙන්න ඕනේ නිතර ලෙඩ රෝග, ඉඩකඩම් ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න, සහෝදරයන්ගේ ප්‍රශ්න කියලා කියන්නේ නැතුව සමහරලාවට සමහර අවස්ථා බොහොම අවාසනාවන්ත සිදුවීම් තියෙනවා. අපි දන්නවා සමහර සිදුවීම් ඒවා මේ මාධ්‍ය වලින් කියන්නත් නුසුදුසු සමහර සිදුවීම්. සමහර දෙමව්පියෝ මරණාසන්න වෙච්ච වෙලාව මේ පණ යන්න ඕන්න මෙන්න දුවගෙන ගිහිල්ලා කොලයක් ගෙනහිල්ලා අස්සන් ගන්නවා. ඇඟිලි අස්සන හරි ගහ ගන්නවා ඉදම ලියා ගන්න. එක්ක මරණාසන්න වෙලාවේ අම්මලා තාත්තලා ළඟ ඉඳන් පුළුවන් තරම් කනට දෙන්නේ. අම්මා අරයට තමයි වැඩිපුර සලකන්නේ. මහ ගෙදර ලියලා තියෙන ලොකු එකාට ඇයි අපි ළමයි නෙමෙයිද? ඔහොම කිය අර මරණාසන්න දෙමව්පියන්ට තව තවත් පීඩාවල් දෙනවා. මරණාසන්න මොහොතේ හදන්නේ පරිගන්න Tamanට ඉඩමේ කොටසක් වැඩිපුර දුන්නේ නැහැ කියලා. එතකොට මේ වගේ දරුවෝ නෑදෑයෝ වට වුණාට පස්සේ අර මරණාසන්න කෙනෙකුට කුසලයක පිනක හිත පිහිටවන්න බැරි වෙනවා. ඒ නිසා පින්වතුනි කවමදාවත් මරණාසන්න කෙනෙකුට මොකද ඔබට ඔබේ ජීවිතේ ඕන තරම් එහෙම අවස්ථා එන්න පුළුවන්. සමහරවිට ඔබ වෛද්‍යවරියක් නම්, වෛද්‍යවරයෙක් නම්, හෙදියක් නම්, රෝහල් කාර්ය මණ්ඩලයේ කෙනෙක් නම් ඔබ ඉදිරි පිට ඔබේ ඇස් ඉදිරි පිට කොච්චර ලෙඩ රෝගී මැරිලා ඇද්ද? සමහර වෙලාවට ඔබ වැඩිහිටි නිවාසයක කටයුතු කරන කෙනෙක් නම් ඊළඟට ඔබ ඔබේ නෑදෑයෝ ගැන හිතන්න ඔබේ ආච්චිලා සීයලා සමහරට අම්මා තාත්තා සහෝදරේ මිනිගිය අවස්ථා ඇති ඔබ ඉදිරි පිට එක්ක ඔබේ නිවෙස ළඟ අසල්වැසියෙක් වෙන්න පුළුවන්. දන්න කියන නෑයෙක් වෙන්න පුළුවන්. කවුරු හරි එවැනි අවස්ථාවක ඔබ බුද්ධිමත් වෙන්න. කෙනෙක් නොදන්නකමට කෑ ගහගෙන හෝතියාගෙන දඟලනවා නම් බුද්ධිමත්ව කියලා දෙන්න. ඕක කරන්න එපා. මේක අනතුරක්. ඒ කෙනාගේ හිත හදන්න. ළඟට ගිහිල්ලා පිනක් කුසලයක් සිහි කරලා දෙන්න ධර්මයක් කියන්නේ. ඒ විදිහට ඔබ බුද්ධිමත් වෙන්නට ඕන. ඔබට පුළුවන් මරණාසන්න කෙනාට පිහිට වෙන්න. පින්වතුනි මතක තියාගන්න කෙනෙක් අවුරුදු 60ක් 70ක් 80ක් 90ක් ජීවත් වෙනවා කියන්නේ ජීවිත කාලේ කොච්චර බැඳීම් ගොඩක් ඇති කර ගන්නවද කියලා හිතන්න. මොකද අපි මේ කතා කරන්නේ මේ සෝවාන් වෙලා මැරෙන අය ගැන නෙමෙයි. කෙනෙක් සෝතාපන්න වෙලා නම් ඉන්නේ කවුරු වට වෙලා හෝ තිබ්බත් මරණාසන්න මොහොතේ වට වෙලා පොළු වලින් ගැහුවත් කොච්චර වද දුන්නත් සෝවාන් වෙච්ච කෙනා සුගතිය අනේක වළක්වන්න බෑ කාටවත්. දැන් ඔබ දන්නවනේ බිම්බිසාර රජුරෝ. බිම්බිසාර රජතුමා සෝවාන් වෙච්ච කෙනෙක්. හැබැයි හිර කුටියක දාලා වද දුන්නා. යටිපතුල් පළලා ගිනි පොකුරුවට ඇවිද්දෙව්වා කියලා. උඩ එල්ලලා යටිපතුල් පළලා වද දුන්නා කියලා. එතකොට ඒ තරම් වද දීලා කන්න නොදී වද කියවලවා වද දීලා ගිනි පොකුරුවට ඇවිද්දෙව්වත් එච්චර දුක් විඳලා මැරුණා. සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා සතර අපායේ මිදිච්ච කෙනෙක්. සදහටම මිදිච්ච කෙනෙක්. ආයි මරණ මොහොතේ බලවත් වෙන්න දෙයක් නැහැ. අමුතුවෙන් අපායගාමී කර්මය. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ සෝවාන් වෙච්ච කෙනා සතර අපායකට වැටෙනවා කියන එක සිද්ධ නොවන දෙයක්. එහෙමනම් අපිට පේනවා පුසජන කෙනාටයි මේ අනතුර තියෙන්නේ. ධර්මය අවබෝධ නොකරපු කෙනාට මරණාසන්න මොහොත තීරණාත්මක තැන. එවැනි තැනකදී ඔබ බුද්ධිමත් වෙන්න. ඔබ ගොඩාක් ධර්මයේ දන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔබට පුළුවන් බුදු ගුණ ටික කනට කරලා බුදු ගුණ සිහි කරවන්න. ශ්‍රද්ධාවේ හිත පිහිටවන්න.
මතක තියාගන්න ධර්මයේ සඳහන් වෙනවා මරණ මංචකයේ බුදු ගුණ ගැන හිත පිහිටියෝ දහසක් අකුසල් යටපත් වෙලා සද්ධාව බලවත් වෙන. ඒ තරම් ප්‍රබල පිනක් බුදු ගුණ මානසිකාරය. ආසන්න කර්ම හැටියට අකුසල් බලවත් වෙන්න තිබ්බ අවස්ථාව යටපත් වෙලා කුසල් බලවත් වෙන්න පුළුවන් බුදු ගුණ සිහි කිරීම තුළ. ඒ නිසා නිතර කනට කරලා හරි සමහර වෙලාවට අපි දන්නවා සමහර අය ඉස්පිරිතාලවල දැන් අද ගත්තාම ඉස්සර නම් බොහෝ දිනෙක එක්ක ගෙවල් වල තමයි ලෙඩ වෙලා ගමේ වෙද මහත්තයෙක් ඇවිල්ලා බැලුවා ගෙදර තමයි කණ යන්නේ. අද එහෙම නෙමෙයි අද බොහෝ වෙලාවට රෝහල් වල දැඩි සත්කාරීකකවල ඉස්පිරිතාල වල තමයි බොහෝ දෙනෙක් මැරෙන්නේ. එවැනි වෙලාවක ඔබට නිතර ළඟ ඉඳගෙන ලොකු දෙයක් කරන්න බැරි වෙයි. ලෙඩෙක් බලන්න යන්න දෙන්නේ වෙලාවකට. ඊළඟට ළඟ ඉන්න දෙන්නේ සමහර දැන් දැඩි සත්කාරීකකවල වගේ මේ ගිහිල්ලා ළඟ නෑදෑයන්ට වාඩි වෙලා ළඟින් ඉන්න බෑ. හැබැයි ඔබ බලන්න ගිය වෙලාවට හරි සමහර වෙලාවට ඔබේ ඥාතියා කන් ඇහෙන්නේ නෑ වගේ ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඇස් හරින්නෙත් නෑ. කට ඇරලා කතා කරන්නෙත් නෑ. අතපය හොලවන්නෙත් නෑ. හැබැයි මැරිලත් නෑ. එවැනි මොහොතක කනට කරලා හරි බුදු ගුණ ටිකක් කියයි. හැම වෙලේම සිහි කරන්න අම්මට මතකද අම්මා මෙහිම දාන් දුන්නා. අම්මා මේ විදිහට පින්කම් කරපු කෙනෙක්. අම්මා මේ වගේ පින් කරා මේ වගේ දන් දුන්නා. අම්මා කොච්චර පින් කරගත්තද? ඒ පින් සිහි කරන්න අම්මේ සිහි කරගන්න කියලා ඔබ ළඟට ගිහිල්ලා කනට කරලා හරි නිතර සිහි කරවන්න. ඒක තමයි ඔබට මරණාසන්න කෙනෙකුට කල්යාණ මිත්‍රයෙක් වෙන්න තියෙන ක්‍රමය. ඒ නිසා පින්වතුනි ආසන්න කර්ම මරණාසන්න මොහොතේ කෙනෙකුට පිනක් කුසලයක් බලවත් වුණොත් ආසන්න කර්මයක් හැටියට ඊළඟ ජීවිතේ ඒකාන්තයෙන් සුගතිය උපදිනවා. ඒවට ධර්මයේ පෙන්වන්නේ අකුසල් මැදලන කුසල්. තමන්ගේ ජීවිතේ වෙච්ච අකුසලුත් තියෙනවා. හැබැයි ඒවා යටපත් කරගෙන මරණ මංචකේ කුසල් බලවත් වෙනවා. ආසන්න කුසල්. ඒකේ අනිත් පැත්ත තමයි භයානක. කුසල් මැදලන අකුසල්. මරණාසන්න වෙලාවේ දන් දීලා සිල් රැකලා පින් කරලා තිබ්බ කෙනෙකුට උනත් පිනක් සිහි කරගන්න පරිසරයක් නැත්නම් කෝ තියෙන කෑ ගහන බය වෙච්ච තැනක බය වෙලා තැති අරගෙන මැරෙන්න වුණොත් පණ යන්න සිද්ධ වුණොත් බොහෝ වෙලාවට අර කරපු පින් කුසල් යටපත් වෙලා ඒ මොහොතට ආසන්න කර්මයක් හැටියට අකුසලයක් මතුවෙනවා. ඒක අනතුරක්. ඒ නිසා පින්වතුනි ඔන්න දැන් අපි කතා කරා මරණාසන්න කෙනෙකුට බලවත් වෙන්න පුළුවන් කර්ම කොටස් දෙකක් ගැන. එකක් තමයි ගරුක කර්ම, ඊළඟ කර්ම කොටස තමයි ආසන්න කර්ම. ඊළඟට තවත් එකක් තියෙනවා ගරුක කර්මයක් හැටියට කර්මයක් කෙරිලා නැත්නම් ආසන්න කර්මයක් හැටියට විශේෂයෙන් මරණ මංචකේ යමක් බලවත් උනේත් නැත්නම් ආචින්න කර්ම. ආචින්න කියලා කියන්නේ නිතර පුරුදු කරපු දේ බලවත් වෙන්න අවස්ථාව වැඩි ඊළඟට. ඒ කියන්නේ තුන්වෙනි අවස්ථාව. අර අවස්ථා දෙක යෙදුන්නේ නැත්නම් නිතර පුරුදු කරපු දේ බලවත් වෙන්න තියෙන අවස්ථාව වැඩි. ඒ නිසා මතක තියාගන්න නිතර බුදු ගුණ සිහි කරපු කෙනෙක් නම් එයාගේ හිත හැම වෙලෙම බුද්ධානුස්සතියේ මානසිකාරයේ තුලයි පවතින. එයාට බුදු ගුණ සිහි වෙනවා. බයක් ආවත් මරණ බයක් නේ පොඩි බයක් නෙමෙයි. දැන් බලන්න දජග්ග සූත්‍රයේ බුදුහාඳුරු පෙන්වුවේ භයංවා චම්බිතත්තංවා ලෝමහංසෝවා කෙනෙකුට බයක් ඇති වෙනවා. චම්බිතත්තං ඇති ගැනීමක් ඇති වෙනවා. ලෝමහංසෝවා ලොමු දැහැ ගැනීමක් ඇති වෙනවා. එතකොට එවැනි බයක් ඇති ගැනීමක් ලොමු දැහැ ගැනීමක් ඇති වුණත් බුදු ගුණයි හිතන්න කියන්නේ. බුදු ගුණ සිහි කරගන්න බැරි වුණොත් ධර්මයේ ගුණ සිහි කරන්න. එහෙම බැරි වුණොත් සංඝ ගුණ සිහි කරන්න, තුනුරුවන් ගුණ සිහි කරන්න. එතකොට කාලයක් මේ තුනුරුවන් ගුණ සිහි කළ පුරුදු වෙච්ච කෙනාට මරණ මංචකේ තුනුරුවන් ගුණ සිහි කරනවා. අපි දන්නවා අපේ පුරුද්ද දැන් ඔබ හිතන්න. සාමාන්‍යයෙන් අපේ ශ්‍රී ලාංකීය පිරිස ඔබේ අම්මලා තාත්තලා බය වෙච්ච ගමන් ආයෙ අපි අමුතුවෙන් ඕක කියන්න ඕනේ නැහැ නේ. බයක් වෙච්ච ගමන් ඉතිවිදෝ ගාථාව තමයි කියවෙන්නේ. සමහර ලාවට මේ ගාථාව පැටලෙනවා. ඉතිවිදෝ භගවා අරහම් බුද්ධෝ කිය හරි ඕක පටල හරි.
බය වෙච්ච ගමන් ඉතිපිසෝ ගාථාව කියනවා. ඒ අපි පුරුදු වෙච්ච දේ. ඒක નિરાයාසයෙන්ම කියවෙන්නේ. බයක් වෙච්ච ගමන් බුදු ගුණ සිහි කරන්න. හැබැයි අර්ථ වශයෙන් සිහි කරන්න, ශ්‍රද්ධාවෙන් සිහි කරන්න. එතකොට බය ඇති ගැනීම දුරු වෙන විදිහටම ඒ ශ්‍රද්ධාව හිතේ බලවත් වෙනවා. ඒ නිසා නිතර තුනුරුවන් ගුණ සිහි කරපු කෙනාට මරණ මංචකේ තුනුරුවන් ගුණ සිහි වෙන්න තියෙන අවස්ථා වැඩි. ඊළඟ එක තමයි නිතර අනිත්‍ය සිහි කරපු කෙනෙක් නම් හොඳට භාවනා කරපු, සිල් රැකපු, හොඳට ධර්මාවබෝධයට කාලයක් වීර්ය ගත්ත කෙනෙකුට අනිත්‍ය සිහි කරපු කෙනෙකුට අනිත්‍ය සිහි කරද්දිම හිත පිහිටන. අර දස සංඥා වඩපු ගිරිමානන්ද හාමුදුරුවන්ට දස සංඥා කියද්දිම හිත පිහිටිය. බොජ්ජංග ධර්ම වඩපු කෙනාට බොජ්ජංග ධර්ම කියද්දි හිත පිහිටිය. ඒ වගේ කෙනෙක් වඩපු දේ නිතර පුරුදු කරපු දේ මරණ මංචකේ බලවත් වෙන්න පුළුවන්. ඒවට කියන්නේ ආචින්න කර්ම. හැබැයි ඒ වගේම තමයි අකුසල් පැත්ත. ඒකෙත් කුසල් අකුසල් දෙකම තියෙනවා. නිතර අකුසල් කරපු කෙනාට ඒ අකුසලේම බලවත් වෙන්න තියෙන අවස්ථා වැඩි. දැන් ඔබ අහලා ඇති අර බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනේ වැඩ ඉන්නේ නැද්දි වේළුවනාරාමයට අල්ලපු ඇටේ හිටියා චුන්දසූකරේක. එයාගේ මුළු ජීවිතේ පුරුදු කරේ ඌරු මරණ එක. හැම වෙලාවෙම දවසකට ඌරෙක් දෙන්නෙක් මරනවාමයි. ඒක දවස ගානේ පුරුද්දක්. විශාල ඌරු කොටුවක් දාගෙන ඌරු මරා හිටියේ. තමන් ලෙඩ වුණා ඌරෙක් වගේම කෑග ගහ හිටියේ. මරණ මංචකෙත් බලවත් උනේ ඒ ස්වභාවයමයි. අර පුරුද්ද ඒ විදිහටම බලවත් වුණා ඌරෙක් වගේම කෑ ගහලා පණ ගියා. අකුසල් කරපු කෙනාට, පව්කම් කරපු කෙනාට, නිතර පුරුදු කරපු කෙනාට මතක තියාගන්න හැම වෙලෙම හොරකමට පුරුදු වෙච්ච මනසක් නම් තියෙන්නේ. ඒව මතක් කෙනෙක් වළක්ව ගන්න පුළුවන් කමක් නැහැ. හැම වෙලාවෙම පව්කාරකමට ප්‍රාණඝාතයට නැඹුරු වෙච්ච හිතක් නම් තියෙන්නේ. ඒව හිතට ගලාගෙන එන එක වළක්වන්න අමාරුයි. ඇයි පුරුද්දේ? නිතර බොරුවෙන්, බේබදුකමින්, සල්ලාලකමින් ජීවත් වෙච්ච කෙනාට, පංච දුස්චරිතයේ ඉදිච්ච කෙනාට ඒවා සිහි වෙන එක වළක්ව ගන්න අමාරුයි. ඒ නිසා පින්වතුනි ආචින්න කියලා කියන්නේ නිතර පුරුදු කරපු දේ බලවත් වෙන්න තියෙන අවස්ථා වැඩි. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මහණෙනි සංසාර ගමනේ බය දකින්න කෙනා නිතර පුරුදු කරන්න කියනවා කාරණා පහක්. සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව. ඔන්න ඔය කරුණු පහ නිතර පුරුදු කරන්න. එතකොට මේ කරුණු පහ මරණ මංචකේ බලවත් වෙන්න තියෙන අවස්ථාව වැඩි. නිතර සද්ධාව පුරුදු කරපු කෙනාට මරණ මංචකේ සද්ධාවම බලවත් වෙනවා. නිතර සීල රැකලා සීලේ මෙනෙහි කර කර හිටපු කෙනාට මරණ මංචකේ ඒ සීලේම බලවත් වෙනවා. නිතර බණ අහපු ධර්මයට ආස කරපු ධර්මයේ සිහි කර කර හිටපු කෙනාට මරණ මංචකේ ඒකම බලවත් වෙනවා. නිතර දන් දීපු මම මෙහෙම පින් කරා කියලා ඒ දානය සිහි කර කර බලවත් කරපු කෙනාට මරණ මංචකේ ඒකම බලවත් වෙනවා. නිතර භාවනා කරපු ප්‍රඥාව වඩපු කෙනාට මරණ මංචකේ ඒකම බලවත් වෙනවා. ඒ නිසා පින්වතුනි නිතර පුරුදු කරන්න සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ඒවට කියන්නේ සීක බල. මේ සීක බල ධර්ම නිතර පුරුදු කරපු කෙනාට ඒ සීක බල ධර්ම බලවත් වෙලා එනවා. අන්න ඒ නිසා මරණාසන්න මොහොතේ අසරණ නොවෙන්න නම් ඔබ නිතර ශ්‍රද්ධාව දියුණු කරන්න. නිතර සිල් රකින්න. නිතර පින් කරන්න. කරපු පින් නිතර සිහි කරන්න. පුළුවන් තරම් භාවනා කරන්න. ඔබේ හිත හැම වෙලාවෙම කුසලයක් තුල පුරුදු කරන්න දක්ෂ වෙන්න. ඊළඟට මේ මරණාසන්න කෙනෙකුට බලවත් වෙන්න පුළුවන් තවත් කර්මයක් තියෙනවා අවාසනාවන්ත ඉරනවා. ඒ තමයි අර ගරුක කර්මයක් හැටියට කර්මයක් බලවත් තුන් නැත්නම්. ආසන්න කර්මයක් හැටියට විශේෂයෙන්
කුසල් යටපත් කරගෙන අකුසලයක් හරි අකුසල යටපත් කරගෙන කුසලයක් හරි බලවත් උනේත් නැත්නම් ආචින්න කර්මයක් හැටියට නිතර පුරුදු කරපු දේකුත් බලවත් වෙන්න දෙයක් නැත්නම් කටත්තා කියලා කර්ම ස්වභාවයක් ගැන ධර්මයේ පෙන්නන. කටත්තා. පින්වතුනි මේ කටත්තා කර්මය කියලා කියන්නේ දුර්වල අවස්ථාව. එවැනි මොහොතක තමන්ට උවමනාවෙන් යමක් කරන්න බැරි දුර්වල වෙලාවක දුර්වල කර්මයක් බලවත් වෙනවා. ඒ කියන්නේ ඔබ හිතන්න මෙහෙම තත්ත්වයක් සමහර අය ඉන්නවා මරණාසන්න වෙනකොට සිහි කල්පනාව නැහැ. එයාට සිහියෙන් බුදු ගුණ හිතලා පිනක් බලවත් කරගන්නවා. කෙනෙක් ළඟ ඉඳන් කියන දෙයක් අහලා මෙනෙහි කරලා කුසලයක හිත පිහිටවන්නවා. එහෙම නුවණක් නැහැ. හැබැයි යා මැරිලා නැත්නම් සමහරව ඉන්නවා මැරිලත් නැහැ මැරිලා වගේ ඉන්නවා. ඇත්තරින්නෙත් නැහැ. කට ඇරලා කතා කරන්නෙත් නැහැ. යම්තම් හැන්දෙන් එක්ක දිවට වතුර ටිකක් දාන. එක්ක මොනවා හරි දියර පිටි එකක් යම්තම් පොරනවා. සේලයින් එකක් දෙනවා. ඇඟේ පන තියෙනවා. හැබැයි කතා කරන්නේ ඇත්තරින්නේ. ඔහෙ ඉන්නවා. එවැනි අවස්ථාවක මතක තියාගන්න හිතේ සිතුවිලි ධාරාව නැති වෙලා නෙමෙයි. භවංග චිත්ත පරම්පරාව කියලා අභිධර්මයේ විස්තර වෙනවා. අපේ මේ සිතුවිලි පරම්පරාව නොසිඳී ගලාගෙන යන චිත්ත පරම්පරාවක් තියෙනවා. එතකොට අපේ හිතට හැම වෙලාවෙම මොකක් හෝ සිතුවිල්ලක් දැන් ඔබ නිින්දේ හිතන්න. නිින්දෙන් මැරුණොත් උපදිනවද නැද්ද? උපදිනවා. සමහරු හිතනවා නෑ මේ වෙලාවේ ඉතින් අරමුණක් නැති වෙලා එහෙම අපෙන් අහන අය ඉන්නවා. එහෙනම් ඉතින් උපදින්න නැත්නම් ඔන්න උපදින්න නැත්නම් ඉපදීම නිසා හටගන්න ලෙඩවීම, වයසට යාම, මරණය, පිය විප්‍රයෝග දුක්, අප්‍රිය ඔය දුක් ඔක්කොම ඉවරයි නේද? අපි මේ නිවන් දකින්නවා කියලා වීර්යය ගන්න මොකටද? මේ ඉපදීමෙන් මිදෙන්න. ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලින් මිදෙන්න. ඒ නිසා නිින්දෙන් මැරුණත් හිත ඒ මොහොතේ පවතින හිතට බලවත් වෙච්ච කර්ම විපාකයක් මත ඊළඟ උපත සිද්ධ වෙනවා. ඒ චුති සිතට අනුව ප්‍රතිසන්දි චිත්තේ පහළ වෙනවා. කෙනෙක් අවුරුදු ගාණක් එක්තැන් වෙලා ඇත්තරින් නැතුව මැරුණා වගේ ඇඳට ඉඳලා පණ යනවා. අපි දකිනවා සමහර රටවල් වල සමහර රෝගීන් අවුරුදු ගණන් මැෂින් වල ඉන්නවා. ඔය කෝමා වගේ රෝග සත්ත්ව ගැන ඔබ අහලා ඇති. ඇක්සිඩන්ට් වෙලා මොලේ මැරිලා. හැබැයි හදවත වැඩ කරනවා. සමහර අසනීප තියෙනවා එක්ක මොලේට විස බීජයක් ගියා කියයි ස්නායු ආබාධයක් කියයි මොලේ මැරීගෙන යනවා. හැබැයි යා මැෂින් එකකින් ඉන්නවා. එවැනි කෙනෙකුට සිහි කල්පනාවෙන් නුවණින් විමසලා අරමුණක් බලවත් කරගන්න බැරි අවස්ථාවක් වෙන්න පුළුවන්. හැබැයි එහෙම ඉඳලා මැරෙනකොට උපදින්න නැතුව නෙමෙයි යා උපදිනවා. අපිට කියන්න බෑ මොන වගේ තත්ත්වයකද එයාගේ හිත පැවතුනේ. එයාගේ පණ යනකොට එක්වර මැෂින් එක ගලවන වෙලාවක එයාගේ හිතට බලවත් වෙච්ච සිතේ තිබ්බ සිතුවිලි ධාරාව තුළ යම් සිතක් අන්තිම සිත හැටියට මතු වුණාද ඊට අනුව ප්‍රතිසන්දි චිත්තේ පහළ වෙනවා. ඒ නිසා මතක තියාගන්න මරණාසන්න මොහොත කියන්නේ කෙනෙකුගේ ජීවිතයේ තීරණාත්මක තැන. අපි අද මේ ධර්ම දේශනාවේදී කතා කරේ අපිට මොකක්ද ඒ වෙලාවේ කරන්න පුළුවන්. මරණාසන්න කෙනෙක් ඉදිරියේ එයා සිහියෙන් ඉන්න වෙලාවක නම් ඔබට ලොකු දෙයක් කරන්න පුළුවන්. කල්යාණ මිත්‍රෙක් වෙන්න පුළුවන්. ඒ කෙනා බය කරන්නේ නැතුව, ඒ කෙනා අසරණ කරන්නේ නැතුව, ඒ කෙනාට අකුසලයක්, තරහක්, කේන්තියක් ඇති නොවන විදිහට හිත හදාගන්න. ධර්මයේ සිහි කරලා දෙන්න. මේක තමයි ලෝක ස්වභාවය කියලා අනිත්‍ය මෙනෙහි කරලා දෙන්න. බුදු ගුණ සිහි කරලා දෙන්න. ධර්මයේ ගුණ සිහි කරන්න. සංඝ ගුණ සිහි කරලා දෙන්න. කරපු පින්කම් මතක් කරන්න. අම්මට මතකයි අම්මා මෙහෙම පින් කරා. තාත්තට මතකද මේ වගේ පින් කරා. අපි මෙහෙම පින්කම් කරා. ඒ පින් සිහි කරගන්න කියලා පින බලවත් කරන්න. ඒක තමයි ඔබට මරණාසන්න කෙනෙක් වෙනුවෙන් කරන්න තියෙන විශාලම යුතුයකම. පිය විප්පයෝගෝ දුක්ඛෝ, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්මයි. හැබැයි ඒ දුක
ඔබටද මටද අපි කාටද කාට කවදා කොතන කොයි මොහොතේ ඉස්සර වේද අපි දන්නේ නැහැ. ඒක තමයි ලෝක ස්වභාවය. හැබැයි ජීවිතයේ යථා ස්වභාවයේ තේරුම් අරගෙන ධර්මයේ තුල ජීවත් වෙන්න. කරුණු පහක් නිතර පුරුදු කරා. එතකොට මරණ මංචකේ ඔබ අසරණ වෙන්නේ නැහැ. මරණ මංචකේ අසරණ නොවෙන්න නම් මැරෙන්න වැටෙනකන් ඉන්න එපා ධර්මය අහන්න. මැරෙන්න වැටෙනකන් ඉන්න එපා පිනක් කරන්න. මැරෙන්න වැටෙනකන් ඉන්න එපා ධර්මය අල්ලන්න. මරණ මංචකේ අසරණ නොවෙන්න නම් හොඳට සිහි නුවණ තියෙන වෙලාවේ කරුණු පහක් පුරුදු කරන්න. ඒ තමයි සද්ධාව, සිල්වත්කම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව. මේවට ධර්මයේ කියන්නේ සීක බල ධර්ම කියලා. මෙන්න මේ සීක බල ධර්ම දියුණු කරගෙන ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්නම ධර්මයේම දියුණු කරගෙන ධර්මාවබෝධ පිණිසම මේ ධර්ම ශ්‍රවණී ආශිර්වාදයක්ම වේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. එහෙමනම් පින්වතුනි අද මේ ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ හැමදෙනාම ධර්ම ශ්‍රවණයෙන් දැස් කරගත් සියලු දෙවියෝ සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත් වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම ඔබ හැමදෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන් සිහිපත් කරගෙන ඒ අයටත් පින් අනුමෝදන් කරා. විශේෂයෙන් අද මේ ධර්ම දේශනාව සිදු කරන පින්වතුන්ගේ අරමුණු අතර සඳහන් වෙනවා මිය පරලොව ගිය දයාබර දෙමාපියන් වන දෝන සිමාරා අබේවික්‍රම මෑණියන්, චන්ද්‍රදාස කළුආරච්චි පියාණන්, ඒ පොඩි නෝනා මෑණියන්, පොඩි අප්පුහාමි පියාණන් ඇතුළු පරම්පරාගත සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කෙරේ. ඉතින් අද ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ පින්වතුන්ගේ ඒ පරම්පරාගත මිය පරලෝකීය ඥාතීන් වගේම ඒ අය තවත් විශේෂයෙන් සිහිපත් කරනවා රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට පින් දීම. විශේෂයෙන් මේ දිනවල ලෝකයේම පැතිරීගෙන යන කොරෝනා වසංගතයෙන් මිය පරලොව ගිය අයට පින් අනුමෝදන් කිරීමත් ලක්වාසී ලෝවාසී හැම දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය තුන්රුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාව ඒ පින්වතුන්ගේ අරමුණු අතර සඳහන් වෙනවා. ඉතින් මේ ධර්ම දේශනාව විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ පදිංචි මෙල්බන් නුවර ඕස්ට්‍රේලියාවේ සිටින රත්නා හෙට්ටිනාරායන මහත්මිය, තරිඳු කළුආරච්චි පුතණුවන්, සචින් කළුආරච්චි දියණිය මේ පින්වතුන් එකතු වෙලා විශේෂයෙන් අද දින ජූනි මාසේ 28 වෙනි දින උපන් දිනය සමරන ඒ දයාපත්ම කළුආරච්චි තම ස්වාමි පුරුෂයාට දරුවන්ගේ පියාණන්ට තුනුරුවන්ගේ ආශිර්වාදයේ නිදුක් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කිරීම ආරමුණ. ඉතින් එහෙමනම් ජූනි 28 වෙනි දින උපන් දිනයේ දින දයාපත්ම කළුආරච්චියේ පියාණන් ඒ ස්වාමි පුරුෂයා එතුමන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා. ඒ වගේම මේ පවුලේ හැම දිනාටම ධර්ම ශ්‍රවණය කරපු ලක්වාසී ලෝවාසී හැම දිනාටම විශේෂයෙන් කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශයේ ඔස්සේ මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටම ඒ වගේම Facebook ඔස්සේ YouTube නාලිකාවන් ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට විසිරුවා හරින මේ ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දිනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දිනාටම සැලසේවා. ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා තබන පියවරක් පාසා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවන සැලසේවා. හැම දිනාටම උතුම් වූ ධර්මාවබෝධයේ පිණිසම මේ පින ආශිර්වාදයක්ම වේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. ඔහොම වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිච්ඡතු.
හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා හැම දිනාටම තෙරුවන් සරණයි. හොඳයි. අපේ සිතට දෙයක් පිළිවෙලට හරියට භක්තියෙන් ගෞරවයෙන් කළාම නිමා කළාම ඒ නිමාව තුළ අපිට උරුම වෙනවා નિરાයාසයෙන්ම සතුටක්. ඒක තමයි ස්වභාවය. ඒ නිසා පිරිසිදු චේතනාවෙන් මුළු මහත් ලෝකයටම ධර්ම අවබෝධයේ පිණිස ලෝකේ තියෙන වටිනාම දානය ධර්ම දානය පූජා කළාට පස්සේ අපේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ඉන්න රත්නා හෙට්ටිආරච්චි මහත්මිය, තරිඳු කළුආරච්චි පුතණුවන් සහ සචිනි කළුආරච්චි දියණියන්, ඒ වගේම අද දින උපන්දිනයේ සමරන දයාපත්ම කළුආරච්චි තම සාමි පුරුෂයාට පියාණන් හට ආශිර්වාද ප්‍රාර්ථනා වෙනුවෙන් මෙම ධර්ම දේශනාව පූජා කළා. ඒ පවුලේ සියලු දෙනාටත් අර මුලින් සඳහන් කළ සතුට දැන් નિરાයාසයෙන්ම දැනෙනවා ඇති. ඒකයි ඔය ඊටාම සතුටෙන් සිනහමසු මුහුණෙන් ඔබ සියලු දෙනාම දැන් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරම අහවර වෙලා බලාගෙන ඉන්නේ. ඒ සතුට තමයි ඔබේ කුසලය. ඒ කුසල් කෙසේ බලවත්ද කියා සිතනවා නම් මුළු ජීවිත කාලෙම ඔබ මේ ධර්ම දේශනාව පූජා කිරීම ගැන මෙත් සදහම් විකාශය ඔස්සේ පූජා කිරීම ගැන මෙනෙහි කර කර හිත මතක් කර කර සතුටු වෙන්න පුළුවන්. මේ හැම වෙලාවෙම ඔබට කුසල් බලය වැඩි වෙනවා. ඒකත් මතක තියාගන්න. ඔබේ කුසලයේ බලවත් කරගන්නට නිරන්තරයෙන්ම මේ කුසල් මතක් කරන්න. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර විතරක් නෙමෙයි ලෝකෙ කොහේ රටක හිටියත් ඒ බලය අති ප්‍රබලයි. එයයි ධර්මයේ හැටි. පින්වත් ස්වාමින් වහන්සේ බොහෝම පින් ඔබ වහන්සේ ඊටා මනවින් විචිත්‍ර ධර්ම දේශනාවක් ශ්‍රවණය කළා. අපිට සරලව පහදා දුන්නා බොහෝ දහම් කාරණා. මම හිතනවා එය උන්වහන්සේගේ ධර්ම දේශනා විලාසයේ තියෙන ආශ්චර්යයක්. ඒ අපිටත් ආශිර්වාදයක්. ඒකමයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට මේ ශක්තිය ධර්ම දේශනා කුසලය දහම් දේශනා කිරීමේ හැකියාව වැඩි වේවා වර්ධනය වේවා කය සුවපත් වේවා නිදුක් වේවා නිරෝග වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ කරන උදාර ශාසනික මෙහෙවර ධර්ම චක්‍රේ බබලවන්නට ඔබ වහන්සේ දායකත්වයේ ලබා දෙන මේ උත්තුංග කාර්යභාරය ඊ타ත්ම වටිනා විදියට දැයට දැනෙන්නට කරන්නට පින්වත් ස්වාමින් වහන්සේට රත්නත්‍රේ ආශිර්වාදය ලැබේවා. විශ්වයේ බලය ලැබේවා. විශ්ව ශක්තිය උන්වහන්සේට ආරෝපණය වේවා. ඒ වගේම මේ පින් බල මහිමයෙන් අපේ ස්වාමින් වහන්සේ මේ ආත්ම භාවයේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොටගෙන උතුම් වූ නිර්වාණ සෞඛ්‍ය සාක්ෂාත් කරගන්නට මේ කුසල් බලවත් වේවා කියලා අපි සියලු දෙනාම සාදු නාදයක් පවත්වමු. අපේ ගෞරවනීය දේශකයාණන් වහන්සේට අපි සියලු දෙනාගේමත් ප්‍රේක්ෂක හිතවතුන්ගෙත් මේ සද්දායකත්වය ලබාගත් පින්වත් පිරිස මේ සදහම් විකාශයේ සියලු දෙනාගේම ස්තුතිය ගෞරවය ඊටාම මනවින් ඕනෑකමින් අපි පූජා කරනවා. උන්වහන්සේ අතුරුගිරිය සදහම් පදනමේ ගරු නිර්මාතෘ හොරණ දික්කේනපුර භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ ගෞරවනීය නිර්මාතෘ බක්කුල රත්තරන් සෑයේ ගෞරවනීය නිර්මාතෘ බෝධිසත්ව ගුණෝපේත පරම පූජනීය දලිගමුවේ ඥානදීපනායක ස්වාමින් වහන්සේ අපේ හාමුදුරුවනේ බොහොම පිං බොහොම ස්තුතියි নমස්කාර පූර්ව ගෞරවය ඔබ වහන්සේට අපි පූජා කරනවා. ඊටාම මනවින් ඕනෑකමින් ඊටාම ප්‍රියමනාප විදියට ඊටාම මනරම් ධර්ම දේශනාවක් අපිට ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබුණා. එමනම් මේ පින්වත් පිරිසටත් අපි ස්තුතිවන්ත වෙනවා. අනිත් රටවල් වල ජීවත් වන බොහෝ පිරිසටත් ආදර්ශයක් මේ උතුම් ධර්ම දානමය පූජාව. ඔබේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා. කරන කියන යහපත් කටයුතු සාර්ථක වේවා. මෙත් සදහම් විකාශයේ ගුවන් කාලයේ වෙන් කිරීම පිළිබඳ අපේ ගෞරව ස්තුතිය සියලු දෙනාටම අපි පූජා කරමින් හැමෝටම ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් අපි ඊටම ඉක්මනට තව උතුම් වූ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට මෙත් සදහම් විකාශය ජාතියට පූජා කරන මෙත් බුද්ධ අභිවන්දනා වැඩසටහනින් මුණ ගැහෙමු. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.